අවකාශයේ වැඩිම ප්‍රතිඵල ලබා දෙන වැඩිම පිරිසක් රොද බඳින විශිෂ්ටතම බෞද්ධ ශිෂ්ටාචාර පන්තිය 2023 2024 නව පන්ති ආරම්භුණා පමණි. සුදම් හාමුදුරුවෝ 077 21 58 852 මාසික නිබන්ධන නිවසටම. එදා කතාර ටික සමහර අය පිළිතුරු දෙලා තිබුණා. සමහර අය පිළිතුරු පත්‍ර අදාළ පිළිතුරු දෙලා තිබෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ දවස්වල අහුවෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න. අත්හරින්න බෑක්වත්. ඒකට හේතුව අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ. හරියට පිළිතුරු ගණන් තේරෙන්නේ නැහැ. පාඩම් කරනවා කාට මේක තහවුරු කරගන්න ලියලානේ. ඒ නිසා මේ හොඳට උත්තර සාර්ථකව ලියන්න පුරුදු වෙන්න ඕන. වෙනදාම මතක් කරන් තින්නේ ලකුණු 10කට ඒ වගේම ලකුණු 6කට තම 5ක් වගේ ලියනවා. තමන් ලියන පොඩ්ඩක් ඉන්නීමක් වලට කිසිලටරුවක් රූල් දෙක තුනකින්වත් අඩුම තරමේ. මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව හඳුන්වලා තියෙනවා. විස්තර කරලා දෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ දාලා තොරතුරු ඊට පස්සේ අපිට පුළුවන් අවසන් කරන්න. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් එහෙම පිළිතුරක් ලියද්දී ප්‍රශ්නේ කතා ගන්න කැටි තුනකට. පළවෙනි ඡේදයෙන් අපි කරන්නේ හැඳින්වීම සම්පූර්ණ. ඊට පස්සේ අපිට ඡේද දෙක 3ක් 4ක් 10ක් වෙනකම් ප්‍රශ්නෙට අදාළ තොරතුරු ටික ලියන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අවසාන ඡේදයේ ආයෙත් සම්පෝෂණය කරනවා. පොඩි නිමීමක් එකක් කරනවා. ඔයාලා ලියද්දි පොඩක් අය දාගෙන හිත දක්වනවාද කරුණු තුලින් පැහැදිලි වන්නේ කියලා. නැත්නම් හිතේ මෙට්‍රික් විස්තර කරනවාද නැත්නම් හිත මස්තේස බාවිත හිත සමාන කරුණු අධ්‍යයනයේ ඉතින් මොකක් හරි දාලා ආයෙ රූල දෙකක් අර ප්‍රශ්නේ අවසන් කරන. අපිලිය ප්‍රශ්නේ මේ අදාළ ප්‍රශ්නෙට පිළිතුරු මෙසේ විග්‍රහ දැක්විය හැකියි වගේ කියලා අවසන් කරන්න. මේ පේපර් එක පේනවනේ කියන්නේ. මේක මම කතා කරන්නම් උත්තර ටික අදාළ වශයෙන් කොහොමද වෙන්න ඕනේ කියලා. මේක මේ නාවික නිර්දේශයට අදාළව සකසපු පේපර් එකක්. ඔයාලට පේනවා ලකුණු දීලා තියෙන විදිහත් එක්ක. මුලින්ම කතා කරලා තියෙන බ්‍රාහ්මණ නියමයන්ට අනුව ගෘහස්ථාශ්‍රමයේදී සම්පූර්ණ කළ යුතු චතුර්විධ පුරුෂාර්ථයන්. මේ ටික කතා කරනවා ආශ්‍රම ධර්ම තුලදී. මේ පාඩමේ මේ කොටස අපි කතා කරන්නේ ආශ්‍රම ධර්ම තුලදී ගෘහස්ථාශ්‍රමයේ බෞද්ධ ශිෂ්ටාචාරය සම්පූර්ණ විෂය නිර්දේශයම නිබන්ධන වශයෙන් නිවසටම ගෙන්වා ගැනීමට 077 21 58 852 ගෘහස්ථාශ්‍රමය කියලා කියන්නේ දෙවන අවධිය. බ්‍රහ්මචාරී ගෘහස්ථනේ ගෘහස්ථවදීදී සම්පූර්ණ කළ යුතු චතුර්විධ පුරුෂාර්ථ. මේ ටිකට උත්තර ලියන්න ඕන. මම කියද්දි පුළුවන් අය කටුවට ලියා ගන්න. පස්සේ පැහැදිලි උත්තර ලියලා මට එවන්න. චතුර්විධ පුරුෂාර්ථ කියලා කියන්නේ මොනවද මතකද? අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ. චතුර්විධ පුරුෂාර්ථ කියලා කියන්නේ අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ. ඒතර උත්තරේ දැන් මෙතන මතක තියාගන්න මේ හම්බෙන්නේ ලකුණු දෙකයිනේ. දැන් මේකට අපි හැඳින්වීමක් කියන්න ඕමනාවක් නැහැ. බ්‍රාහ්මණී නියමයන්ට අනුව ආසුම් ධර්ම නම් සංකල්පයක් බමුණන් දක්වයි. එම ආසුම් ධර්ම ලෙස හඳුන්වන්නේ බ්‍රහ්මචාරී ගෘහස්ථ වානප්‍රස්ථ සන්න්‍යාසිය. එහිදී ගෘහස්ථාශ්‍රමයට
තුලදී සම්පූර්ණ කළ යුතු චතුර්විධ පුරුෂාර්ථ ලෙස බ්‍රහ්මචාර ආර්ථ ධර්ම කාම මොක්ෂ කියලා හිම යන්න උවමනාවක් නැහැ. කෙලින්ම ලකුණු දෙකයිනේ. කෙලින්ම උත්තරේ ලියන්න. චතුර්විධාශ්‍රම ගෘහස්ථාශ්‍රමයේ සම්පූර්ණ චතුර්විධ පුරුෂාර්ථ කියලා කියන්නේ මොකක්ද කියලා හොත් අර්ථ ධර්ම කාම මොක්ෂ. උත්තරේ විතරක් එහෙම තිබුණම ප්‍රමාණවත්. ඊට පස්සේ දෙවනුවට අහලා තියෙනවා චතුර්වර්ණයේ සම්භාවය ගැන හරිය දක්වන්න කියලා. මේක ලකුණු 3යි. මෙතෙන්ටත් ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. ඔයාලා ඇත්තටම මේකට මොකද පුතේ උත්තරයක් ලියුවොත් එහෙම ලියන්නේ. චතුර්වර්ණයේ සම්භාවය ගැන හරිය දක්වන්න කියලා ලියුවොත් මොකද ලියන්නේ? උත්තර දුන්න කමක් නැහැ පුළුවන් නම් කට්ටිය. චතුර්වර්ණයේ සම්භාවය ගැන හරිය දක්වන්න කොහොමද මොකද පුතේ දෙන උත්තරේ? නම දුන්නේ නැද්ද අද? හාමුදුරනේ good morning. good morning. හාමුදුරනේ මේකට මේ අර මේ වර්ණ ධර්ම හැදිච්ච හැටි කියන්නේ මහා බ්‍රහ්මයාගෙන් එහෙම ලියන්න බැයිද? පුළුවන්. කොහොමද තෝ ලියන්නේ? බ්‍රාහ්මණස්ස මුකමාසී ගාතාව. right. මේක හොඳම දේ තමයි චතුර්වර්ණයේ සම්භාවය ගැන හරිය දක්වන්න පස්සේ බ්‍රාහ්මණස්ස මුකමාසී බාහු රාජාන්නේ කොට පූර්ව තදස්සේ අද්වෛෂ පද්භයම් සුද්‍රෝ ජායත කියලා ලියන්න පුළුවන් කෙනෙකුට. ආයි සී ගැටලුවක් නැහැ. ලකුණු තුනම හම්බ වෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට ලියන්න පුළුවන් චතුර්වර්ණයේ සම්භාවය මෙලෙස දැක්විය හැකියි කියලා ලිව්වා. ඊට පස්සේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණන් බිහිවිය, දෙබාහු වලින් ශස්ත්‍රයන් බිහිවිය, කලවා වලින් වෛශ්‍යයන් බිහිවිය, දෙපතුල් වලින් සුද්‍රයන් බිහිවිය. එහෙම ලියවනම් ඒත් හරි. එච්චර සරල පිළිතුරක්. මේවට ලකුණු තුනක් කිසිසේත්ම හඳුන්වන්න ඕනේ නැහැ. මහා බ්‍රහ්ම සංකල්පය අනුව පුද්ගලයා කුල හතරකින් මහා බ්‍රහ්මගේ ස්ථාන හතරක නිර්මාණය වූ බව පෙන්වා දිය හැකිය. මහා බ්‍රහ්මට ඊශ්වර විශ්වකර්තෘ වෙන නම් භාවිතා කරයි. ඒවා නිකන් හිතන්නවත් එපා. කොයි වෙලාවෙත් අපි පිළිතුරක් ගොඩනගද්දී අපි පන්නන්නේ අපිට ලැබෙන ලකුණු ප්‍රමාණය මොන වගේද කියලා. ලකුණු ප්‍රමාණයත් එක තමයි අපි සටහන් කරන්නේ කොයි වෙලාවෙත්. හොඳට මතක තියාගන්න පුතේ මෙතන ওই ලකුණු දෙකක් තුනක් මම ඉස්සරහදී කතා කරනවා තව හතරක් පහක් හතරක් වගේ වෙනකුණුත් අපිට හැඳින්වීමක් අවශ්‍ය නැහැ. හැබැයි පහක් හයක් වෙද්දි චූටි රූලක් දෙකක් ලියුවට කිසිම වරදකුත් නැහැ. ඊට පස්සේ ඔය පුතේ කොහේ හරි කටුර ලියා ගන්න මට පස්සේ උත්තර ලියලා එවන්න. ඊට පස්සේ ලකුණු හතරක ප්‍රශ්නයක් අහනවා. කාන්තාව පිළිබඳව බමුණු ඉගැන්වීම යුක්ති සහගත නොවන බව සනාථ කරන්න. අපි දන්නවා කාන්තාව පිළිබඳ ඉගැන්වීම් තුනක් තියෙනවා. ඒ තමයි එකක් කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම, දෙක කාන්තාව පිළිබඳ බමුණන් ඉගැන්වීම, තුන කාන්තාව පිළිබඳ ප්‍රාක් වෛදික විදිච්ච මතවාද. එතකොට මෙතන අහන්නේ කාන්තාව පිළිබඳ බමුණන් ඉගැන්වීම යුක්ති සහගත නොවන බව සනාථ කරන්න. මේක පුතේ ලකුණු හතරක් නේ. ලකුණු හතරක් කියන්නේ අපි පැරණි විෂය නිර්දේශය ගත්තොත් එහෙම පැරණි විෂය නිර්දේශයේ සම්පූර්ණ ප්‍රශ්න ආකෘතියම නිර්මාණය වෙලා තිබෙන ලකුණු හතර බැගින් වූ ප්‍රශ්න පහකට පිළිතුරු ලියන්න. පැහැදිලිද? දැන් අලුත් එකේ වෙනස් වෙලා ලකුණු දෙක තුන දාලා පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. එතන මෙතන කාන්තාව පිළිබඳ බමුණන්ගේ කියන්නේ යුක්ති සහගත නොවන බව සනාථ කර දෙහැකි ඔයාලට. ඒකනේ චුට්ටක් ලියන්න ඕන ලකුණු හතරක් නේ. ඒකට ආරම්භයක් අපිට ගන්න පුළුවන්. කාන්තාව පිළිබඳ ඉගැන්වීම අවධි තුනක් යටතේ බෙදා දැක්විය හැකියි. කාන්තාව පිළිබඳ තියෙන ඉගැන්වීම අපිට අවධි තුනකට බෙදන්න පුළුවන්. ඒ කියලා 1 2 3 නැත්තම් තව ලකුණු තුනක් දාලා එක්ක පාට පෑන්නකින් ලියන්න පුළුවන්. ප්‍රාක් වෛදික යුගයේ කාන්තාව, බ්‍රාහ්මණ යුගයේ කාන්තාව, බෞද්ධ යුගයේ කාන්තාව. දැන් ලකුණු හතරක් නේ අපිට ලියන්න ඕනේ. මෙහිදී ප්‍රාක් වෛදික යුගයේ කාන්තාවට පූර්ණ නිදහසක් තිබූ බව පැහැදිලිය. දැන් නිදහසක් තිබූ බව පැහැදිලිය කියලා ලියවම ඇති. එතනින් එහාට ඒකට උදාහරණ ලියන්න ඕනේ නැහැ. මොකද මෙතන අහන්නේ ප්‍රාක් වෛදික යුගයේ කාන්තාව නිදහසේ හිටියද නැද්ද කියන එක ගැන. අපි එහෙම දෙයක් දන්නවා කියලා කිව්වම ඇති. ඊට අමතරව ඒක ගැන ලොකුවට හාරවස්සන උමනාවක් නැහැ. මොකද අපේ ගැටලුව තියෙන්නේ මේ කාන්තාවගෙන් බමුණන්ගේ ඉගැන්වීම යුක්ති සහගත වෙනවද නැද්ද කියන එක. දෙවනුවට අපි ලියනවා කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම තුළ කාන්තාවට පූර්ණ නිදහසක් අත්ව තිබූ බව පැහැදිලි වන අතර එහෙත් කාන්තාව පිළිබඳ බමුණන්ගේ ආකල්පයේ යුක්ති සහගත නොවන බව පෙන්වා දිය හැකියි. ඒට නිදසුන් ලෙස දැන් මොනවද පුතේ අපිට මේකට දාන්න පුළුවන් නිදසුන්?
යුක්ති සහගත නැහැ කියලා කාන්තාව පිළිබඳව දක්වන ඉගැන්වීම. ඔන්න දැන් අර මෙච්චර වෙලා අපි කලේ ප්‍රශ්නට අදාළ හැඳින්වීමක් සිදු කරන එක. දැන් අපි මේකට උත්තරය දෙන්න හදන්නේ. එහෙම යුක්ති සහගත නැහැ කියලා කියන මොනවද අපිට දාන්න පුළුවන් උදාහරණ ටිකක්. මොනවද මතක් වෙන්නේ වලට? කාන්තාව පිළිබඳ ඉගැන්වීම යුක්ති සහගත නැහැ. කාන්තාව සමාජයෙන් පහත් කොට සැලකීම. කාන්තාව සමාජයෙන් පහත් කොට සැලකලා තිබුණා. කාන්තාව ශුද්‍රයෙක් හා සමානව සැලකීම. ගොඩක් වුණා. කාන්තාව සුද්‍රයෙක් වගේ සමාන කරලා තිබුණා. කාන්තාවගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වාම පිරිමියෙක් වෙත පවතින බව පෙන්වා දී තිබීම. නේ කාන්තාව උපතේ අර තියෙන ගාථා මොකද? බාලයේ පිතුරු වස්සේ තිස්ටේ පාණී ග්‍රහස්සේ යවුවනේ. පුත්තානම් බරතරී ප්‍රේති නබජේති ස්ත්‍රී සෝතාන්තතාන්. ගැහණියෙක් නම් පුංචි කාලේ ඉන්න ඕන පියා යටතේ වැඩිහිටපත් වුණාට පස්සේ ස්වාමියාට ස්වාමියා මරණොත් එහෙම ඉන්න ඕනේ පිරිමි දරුවෙක් යටතේ. කාන්තාවගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වාම තීරණය කළ දුන පිරිමියෙක් සතුයි කියලා. ඊට පස්සේ කාන්තාවගේ කිසිදු කටයුත්තක් කරන කියන කතා බහ කරන කිසිවක් විශ්වාස කරන්න එපා කියලා තිබුණා. ඊට පස්සේ කාන්තාව බමුණු කිව්වා කාන්තාව නිර්මාණය කළ තියෙන පිරිමින්ගේ කාම ආසාවන් සම්පූර්ණ කරන්න විතරක් කියලා. ඔය තියෙන උදාහරණ ඇති. තව ලියන්න අවශ්‍ය නැති තරම් අන්න හරි. කසුන් දෙන ලස්සන උත්තරය. කාන්තාවගේ නුවණ දුවංගුල පඤ්ඤා කියලා. දුවංගුල පඤ්ඤා කියලා කියන්නේ හැඳින්මිටේ නුවණ කියලා. බමුණුකෝ කාන්තාවට තියෙන හැඳින්මිටේ නුවණක් කියලා. කාන්තාවගේ නුවණ දුවංගුල පඤ්ඤා ලෙස හැඳින්වුවා. ඒකත් හොඳ උත්තරයක් ඇත්තටම. අසුන් මතක් කරන එක. බමුණුකෝ කාන්තාවගේ නුවණ තියෙන හැඳින්මිටේ නුවණක් කියලා. එතකොට මේ ඒ වගේ අර පහත් ඉගැන්වීම් දක්වලා කාන්තාවට තිබිච්ච වටිනා කියන ගෞරවාන්විත තැන බමුණු විනාශ කළා. දැන් පුතේ දැන් ඔය කියපු ටික හොඳටම ප්‍රමාණවත්. මොකද අපි ආයෙ පාරක් බලනවා අපිට එකක් වෙලාව ඉතුරු කර ගන්න ඕන. දෙක අපි ලියන්නේ ලකුණු 4කට. ඊට පස්සේ දැන් ඔන්න උත්තරේ හරිනේ. දැන් ලකුණු 4ක් ඉන්න පොඩි වැඩ කැලලක් දාන්න වෙනවා. අපි ලියනවා යටින්. ඉහත දක්වන ලද ඉගැන්වීම් තුලින් බමුණු ඉගැන්වීම තුල කාන්තාවට දක්වන ලද ස්ථානයේ යුක්ති සහගත නොවන බව පෙන්වා දී හැකියි. එතකොට අපේ පිළිතුර ඇත්තටම සාර්ථක පිළිතුරක් බවට පත් වෙනවා. ලකුණු 4කට උදාහරණ දෙකක් නම් මදි චූටි උදාහරණ හින්දා දෙකක් මදි වෙයි කියලා හිතනවා. ලකුණු 4කට උදාහරණ 3ක් විතර දාන්න. මේ දැන් මේ වගේ එකකට පුතේ දෙකකට වැඩි කොහොමත් අපිට දෙවෙනවනේ මොකද්ද? කාන්තාවෙන් බමුණන්ගේ ඉගෙනීම අතරට උදාහරණ දෙකකට වඩා ඇත්තටම දාන්න පුළුවන්. දෙකක් නෙවෙයි 5-6ක් දාත හැකි. සාමාන්‍ය මෙහෙම හිතන්න දැන් ඔය චූටි ප්‍රශ්නයකට උදාහරණ අපිට ඇති වෙන්න තියෙන නිසා 4ක්ම දාන්න. එතකොට අති සාර්ථකයි. මොකද කරුණු ටිකට ලකුණු හම්බුණා අපිට ලකුණු 4ම ගන්න ක්‍රමයේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි උඩ කරුණු දෙකක් දැම්මයි කියලා කියමුකෝ. එතකොට කරුණු මත ලකුණු දෙන කෙනෙක් වුණොත් එහෙම විචාර ලියන්න උදාහරණ තියෙන එක මෝ දාලා තියෙන මේකට කරුණු දෙකක් විතරයි. ඒ වගේ අදහසකින් සමහරට ලකුණු 4න් 2ක් හෝ 4න් 3ක් දෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් හොඳයි. ගොඩක් කරුණු තියෙන ප්‍රශ්නයක් නා. ඒකට ඔයාලට මතක් වෙන කරුණු 4ක් විතර දැම්මම කමක් නැහැ. එහෙමයි කියලා මේකට දැන් අර දැන් මේකට ලියන්න පුළුවන් ඕන අර ශ්ලෝක දාලා එහෙම දිග පත හැල්ලක් ලියන්න ඕමනාවක් නැහැ ඇත්තටම. පැහැදිලිද? සාමාන්‍ය ප්‍රමාණයක පිළිතුරක් කිව්වම ඇති. අපි මම එහෙම ආයෙත් කියන්නේ හේතුව අපි මේක පන්නන්නෙම ලකුණු 4ක් වෙනුවෙන්. ඔන්න ඔතන හැබැයි ඊට පස්සේ තියෙන පුතේ මේ ලකුණු 5ක වැඩක්. මේ ලකුණු 5ක වැඩක් නිසා මේක ගැන ටිකක් එහෙම උඩින් පල්ලෙන් බෑ. මේක ගැන තරමක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. මෙතෙන් අහනවා සංජය බෙල්ලට්ටි පුත්තගේ අමරා වික්ෂේපවාදය විස්තර කරන්න කියලා. මොකද්ද පුතේ සාමාන්‍ය නිකං කාට හරි මතක කියන්නේ අමරා වික්ෂේපවාදය කියලා කියන්නේ මොකද්ද කියලා? හාමුදුරුවනේ ඔව් අහන ප්‍රශ්නකට උත්තර දෙන්න නැතුව ආන්දෙකු වගේ ලිස්සලා යන ස්වභාවය නේද? ඔව්. තව කෙනෙක් කාරේ උත්තරයක්. ඔයාගේ උත්තරේ මොකද්ද? පැනයක් විමසූ විට ආන්දකුමින් නිසා යාම. ආන්න හරි. මොකක් හෝ ප්‍රශ්නයක් ඇසූටින් ඒ අසන ලද පැනයට පිළිතුරක් නොදී ලිස්සා යාම. දැන් මෙතන අහන්නේ සංජය බිල්ලට්ටි පුත් අපි දන්නවා. හරි ඕකේ.
අමරාවික්කේපවාදයේ විස්තර කරන්න. මේක අමරාවික්කේපවාදය යන විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු නොදී ආන්දකමින් ලිස්සා යාමයි කියලා ලියලා වැඩක් නැහැ නේ. මොකද අපි බලන්නේ දැන් ලකුණු 4කටත් වඩා බරපතලයි මෙතන. මෙතනදී ලකුණු 5ක් පස්සේ අපිට පන්නන්න තියෙනවා. ඒතර මෙතෙන්දී පුතේ ලියන පිළිතුර අපි ටිකක් බරසාර චුට්ටක් වැඩි පිළිතුරක් ලියන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හිතනවා නම් ඔයාලගේ ලියන කොලේ අපි සාමාන්‍ය අපිට හම්බ වෙන්නේ ඔය ඔයාලා ලියන CR පොතේ කොලයක් විතර එච්චර ලොකු නෑ. උනාට ඒකට හේතුව යටින් දෙකක් යටින් කපලා තියෙනවා උඩින් කපලා තියෙනවා. ඊට පස්සේ වටෙත් පළල ප්‍රමාණය අඩුයි. ඒක CR කොලයක වුණාට CR කොලයක ලියන ඒවා ලියන්න බෑ විභාගයට අපිට ලියන්න හම්බ වෙන කොලේ. ඒක ගොඩක් පොඩි. එතකොට ඒකෙන් පැත්තම සම්පූර්ණ දැන් මේ ගත්තොත් ඔයාලා පේන මේ සම්පූර්ණ පේජ් එකක් නේ. මෙන්න මේ උඩ ඔය මේ new කියන තැනින් පටන් මේ තියෙන A level මෙන්න මෙතන ඉඳන් මම උඩම highlight කරන මේ හරිය ඉඳන් මේ යට්ටම ගත්තොත් මේ සුදම් හාමුදුරුවෝ සයන් තැනක සම්පූර්ණ පිටුවක් නේ. මෙන්න මේ සම්පූර්ණ පිටුවම පිරෙන්න ලියන්න වෙනවා ලකුණු 5ක ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී. ඒක ටිකක් සැලකිල්ලෙන්ම කරන්න ඕන. ඒතකොට එතෙන්දී අපි සංජය බෙල්ලට්ටි පුත්තගේ අමරාවික්කේපවාද විස්තර කරද්දී පුතේ අපිට පිළිතුරු පටන් ගන්න පුළුවන් මේ වගේ. ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළ ಭಾರತයේ ජීවත් වූ ප්‍රබල ආගමික කණ්ඩායමක් ලෙස සත්ශාස්ත්‍රූවරු හැඳින්විය හැකිය. දැන් අපි ටිකක් දුරින් පටන් ගන්න. ඒකට හේතුව ලකුණු 5ක් අපි ටිකක් පුංචි විස්තරයක් කරගෙන තමයි වැඩේට බහින්නේ. හරිද? ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළ ಭಾರತයේ හිටි ප්‍රබල කණ්ඩායමක් ලෙස සත්ශාස්ත්‍රූවරු හැඳින්විය හැකිය. ඔවුන්ගේ මතවාද බොහෝමයක් අකිරියවාදී ඉගැන්වීම් හා බැඳී පවතී. ඇත්තනේ. එයාලගේ මතවාද බොහෝමයක් අකිරියවාදය හා බැඳී පවතී. අකිරියවාදී කියන මෙතන අදහස් කළේ පින්පව් කුසල අකුසල පිළිගන්නේ නැති සෙට් එකක්. ඔවුන්ගෙන් තරමක් හෝ සාර්ථක ඉගැන්වීමක් ගැන දක්වන ලද්දේ නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රූවරය පමණි. එයට හේතුව ඔහුගේ ඉගැන්වීම කිරියවාදී දර්ශනයක් වීමයි. මේ අතර මෙම සත්ශාස්ත්‍රූවරු අතර සිටි වෙනස්ම දර්ශනයක් ඉදිරිපත් කළ ශාස්ත්‍රූවරයෙක් ලෙස සංජය බෙල්ලට්ටි පුත්ත හැඳින්විය හැකිය. එයට හේතුව ඔහුගේ දර්ශනයේ ප්‍රධාන ලෙසම අමරා වික්ෂේපවාදය මත ගොඩනැගී තිබීමයි. දැන් පුතේ බලන්න මම කියාපු ටික ලිව්වනම් තරමක් දුරට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මෙහිදී අමරා වික්ෂේපවාදය යනුවෙන් අදහස් කරන්නේ විමසන ලද පැනයකට සාර්ථක පිළිතුරක් නොදී ලිස්සා යන ස්වභාවයයි. ඕන් අපි ලිව්වා අමරා වික්ෂේපවාදය කියන්නේ මොකක්ද කියලා. අමරා වික්ෂේපවාදය කියලා අදහස් කරන්නේ කිසියම් කෙනෙක් විමසන ලද පැනයකට පිළිතුරු නොදී ලිස්සා යන ස්වභාවයයි. මොහු වෙත පැමිණෙන කිසියම් අයෙක් මෙලොවක් තිබේද පරලොවක් තිබේද ඕපපාතික සත්‍යෝ සිටිද්ද නොසිටිද්ද වැනි ප්‍රශ්න විමසුවහොත් ඔහුට එය තිබේයයි සිතුනොත් තිබේයයි පිළිතුරු දෙයි. නොතිබේයයි සිතුනොත් නොතිබේයයි පිළිතුරු දෙයි. ඇතැම් තැනක පරලොවක් ඇතද නැතද යනුවෙන් මට අදහසක් නැතයි ප්‍රකාශ කරමින් ඔහු එයට සාර්ථක පිළිතුරක් නොදී ලිස්සා යන ස්වභාවය දැකගත හැකිය. පැහැදිලිද? ඒවා පුතේ දැන් එතකොට මෙලොවක් පරලොවක් තිබේද උපපාතික සත්‍යෝ සිටිද්ද නොසිටිද්ද වගේ අවස්ථාවල ඒ අදාළ කරුණු ටික ලියනකොට ඒවා පාට පැනකින් යන උත්සාහ ගන්න. මම මේ කෙටිය මතක් කරන්නේ ඒ අනුව සංජය බෙල්ලට්ටි පුත්තගේ ඉගැන්වීම අමරා වික්ෂේපවාදයේ ලෙස සඳහන් වේ. ඇතිනේ ටිකනේ. එයාගේ අමරා වික්ෂේපවාදය කියන්නේ මොකක්ද කියලා අපි හඳුන්වලා ඉස්සෙල්ලාම අපි සත්ශාස්ත්‍රූ කියන්නේ කවුද කියලා හැඳින්නුවා. ඒ අතරින් සංජය බෙල්ලට්ටි පුත්ත කියන්නේ කවුද කියලා හැඳින්නුවා. එයාගේ අමරා වික්ෂේපවාදය කියන්නේ මොකක්ද කියලා ලිව්වා. අමරා වික්ෂේපවාදයට උදාහරණත් අපි ලිව්වා. මොනවද උදාහරණ? කිසියම් කෙනෙක් පැමිණ මෙලොවක් පරලොවක් තිබේද කිසියම් අයෙක් පැමිණ මෙලොවක් තිබේද පරලොවක් තිබේද
ඕපපාතික සත්වෝ සිටිද්ද නොසිටිද්ද යමින් ප්‍රශ්න විමසූහොත් ඒ වාට සාර්ථක පිළිතුරක් නොදී ලිස්සායන ස්වභාවය දැක ගන්න පුළුවන්. ඒකනේ උත්තරේ. එහිදී ඔහුට පරලොවක් ඇතැයි සිතුනොත් ඇතැයි කියයි, නැතැයි සිතුනොත් නැතැයි කියයි. ඕපපාතික සත්වෝ ඇතැයි කියයි, නැතැයි සිතුනොත් නැතැයි කියයි. එතෙන් මේ ටික එලිස මට ඇත කියා හෝ නැත කියා හෝ මට අදහසක් නොමැති යනුවෙන් ප්‍රකාශ කර විමසන ලද ප්‍රශ්නේ ලිස්සායන ස්වභාවය දැකගත හැකිය. ඒ අනුව සත්‍යාස්ත්‍රව අතර සිටි විමසන ලද පැනයකද ඍජු පිළිතුරක් ලබා නොදී මගහැරපු ශාස්ත්‍රවරයෙක් ලෙස සංජය බෙල්ලට්ටි පුත්‍ර දැක්විය හැකිය. මෙලෙස මොහු පිළිතුරු ලබා නොදී මගහැරීමට හේතු මොකක්ද? එකක් නුවණ මද බැවින් පිළිතුරු ලබා දීමට නොහැකි නිසා. දෙක තමාලද දෙන පිළිතුරන තර්කයක් ගොඩනැගිය හැකි නිසා. ඒ කියන්නේ මම ඔයාලට උගන්වද්දි මතක් කරා පරලොවක් තියෙනවා පොද්දේම කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා කොහොමද පරලොවක් තියෙන්නේ? එහෙනම් අර බුදුහාමුදුරුවෝ කෙනෙක්නා පරලොවක් නැහැ කියලා කියන්නේ. අනිත් සාහතුරු කියනවා පරලොවක් නැහැ කියලා. ඔයා විතරක් කියනවා පරලොවක් තියෙනවා කියන කෙනෙක් වාදයට එන්න පුළුවන්. ඒ වගේම මෙයා මෙහෙම ඇඟ බේර ගන්න හිතුවත් තමයි ඒක සමාජයේ මතයක් වෙයි කියලා. අන්න සත්‍යාස්ත්‍ර අතර ඉන්න සංජය බෙල්ලට්ටි පුත්තනම් කියනවා පරලොවක් තියෙනවායි කියලා. වෙන කවුරුවත් ඒ වගේ මතයක් කියන්නේ සංජය බෙල්ලට්ටි පුත්ත තමයි ඒ වගේ දේවල් කියන්නේ. අපි ආගෙන් කියලා තව විස්තර දැනගමු. අන්න ඒ වගේ සමාජ මතයක් ගොඩනගෙයි කියලා බියට. ඒ වගේම දෙක තමයි ඊළඟ කාරණාව තමයි මේ දෙන ලද පිළිතුරු නිසා තමන් එක මොකක් හරි මේ මොකක්ද කියන්නේ අපි ඒක තමන් එක නොගැලපීම අදහසක් ඇති කරගනී වගේ අදහස් නිසා ඒ මත ඉදිරිපත් කළ එකම කෙනා තමා වෙයි කියලා හිතා. දැන් උදාහරණයකට දැන් පන්ති කාමරයක බලන්නකෝ ගුරුවරු ගන්නද්දී අපෙන් ප්‍රශ්න ඇහුවා අපේ හිතේ උත්තරේ තියෙනවානේ. දැන් ඔයාලා මම ඔය ඇහුවා මොකක්ද අමරාවික්කේ පාඩේ කියලා කියන්නේ උඹලා හැමෝම දන්නව අමරාවික්කේ පාඩේ කියන්නේ මොකක්ද කියලා. ඒ වුණාට අර ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලි වගේ කියන්න ලැජ්ජයි හරි එක එක දේවල් හිතෙනවා. සාඩු දෙපාන්දර නැගිට ගමන් කටහඬ කොහොම හිටන්නේ ඈ තාම නිදියන් ඉඳන් ඔක අහන නැති සමහරලා ඊට පස්සේ කවුරු හරි කෙල්ලෙක් කොල්ලෝ හිතන්න පුළුවන් කෙල්ලෙක් කියනකන් ඉඳලා කියනවා. තව ළමයෙකුට හිතෙන්න පුළුවන් මේක වැරදි වෙයිද දන්නේ. තව කෙනෙක් පළවෙනි කෙනා කිව්වට පස්සේ අහන් ඉඳලා මම කියන්නේ. ඒ වගේ අපි තියෙන අදහස්නේ අත උස්සන්න ආසයි. උත්තර දෙන්න ඇත්තටම කැමතියි. හොඳටම අපි දන්නවා උත්තරේ ඕකේ වගේ කියලා. ඒ වුණාට අපි උත්තර දෙන්න ලැජ්ජයි. කෙනෙක් දෙන්නෙක් සාන්න දෙනකන් උත්තරේ බලන්න. සාන්න දෙන්නේ දුන්නා 3 දෙනෙක්. තව එකක් බලලා මොන්න ඔහේ කියනවා. වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා. ඔය කියන අතරතුර එක්කෙනෙක් අපි හිතන් ඉන්නවට වඩා චුට්ටක් හරි වෙනස් උත්තරයක් දුන්නොත් අපිට ආයෙ පාරක් කල්පනා කරනවා යකෝ එහෙනම් මං හිතන් ඉන්න උත්තරේ වැරදි වෙන්න පුළුවන්. ඔන්නෝක තමයි අමරාවික්කේ පාඩේ කියලා අදහස් කරන්නේ. ඒ වගේම දර්ශනයක්. මේක පුතාලට අමාරු නෑ හරි ලේසි ලකුණු 5ක් ඉන්න ඔය ප්‍රමාණයට. අපි අවසානයේ දිනනවා ආයෙ පාරක්. ඉහත ලක්වන ලද තොරතුරු අනුව සංජය බෙල්ලට්ටි පුත්තගේ අමරාවික්කේ පාඩේ කෙමදුද යන විස්තරාත්මකව පැහැදිලි වෙයි. අති සාර්ථක පිළිතුරක් පුතේ හොයා ගන්න පුළුවන්. මේකට මම කතා කරපු කරුණු ටික පොඩ්ඩක් තේරුණාද කියලා කියන්නකො. ඔය පස්සේ මේ ලකුණු 5ක ප්‍රශ්නෙට අමරාවික්කේ පාඩේ හා සම්බන්ධ තොරතුරු තේරුණාද පුතේ? මොතේරිච්ච දෙයක් තියෙනවද කියන්නේ? ආයෙ පාරක් කියලා දෙන්න පුළුවන්. යන්නේ ඒක හරි ලේසි එච්චරම හිතන දෙයක් නෙමෙයි. very easy. ඉතින් මේ කට්ටිය මොකද කරන්නේ උදේ මං මේ 5ට නැගිට ඇත්තටම කියනවා සත්‍යකම නැගිට ඇලාම් එක තිබ්බා 5ට. ඊට පස්සේ ආයෙ නිදිය ගත්තා විනාඩි 15ක් තියලා කලන් ඇති කියලා 5යි කාලේ ඇලාම් එකට ටක් ගාලා චේන්ජ් කළා ආයෙ නිදාගත්තා. 5යි කාලට ඒක ෆෝන් එක ළඟම තිබ්බ එක කට් කරලා නිදාගත්තා. ඊට පස්සේ ළමයින් කවුරුහරි ගෝල් එකක් අහයි කියලා මට හිතුණා. අතරම වහන්සේකට හේතුව දැන් අපිට අඟහරුවාද එක්සෑම් නේ පාඩම් කරනවා. ඊයේ නිදා ගන්නකොට 1:00යි. තව හැරලා ඉන්න තිබ්බා මම උදේ දැන් පන්ති තියෙන නිසා මම නිදාගත්ත 1:00ට. දැන් මේක ඉවර කරලා පාඩම් කරන්න වෙලාවක් නැහැ නේ පුතේ අද. පිළියම්දල මගේ ආයතනයේ ක්ලාස් නේ. ඩට පටන් ගත්තා ඉවරනේ 12:00ට. 12:00ට ආවම ආයි 3:05 2023 ක්ලාස් එකනේ. ඔයාලටත් ඕනනම් එන්න පුළුවන්. ඊට පස්සේ ආයි පාඩම් කරන්න වෙලාවක් නැහැ. ආයි රෑ කීයද 8:10 2024 තියරි ක්ලාස් එක. එතකොට මම නිදහස් වෙන්නේ රෑ 10ට. දැන් රෑ 10ට නිදහස් වෙලා
ඊට පස්සේ ඉරිදා වැඩ කරන්න බෑ. ඉරිදා දහම් පාසලේ වැඩ ටික. ඊට පස්සේ ඉරිදා හවස ගම්පහන්නටම පන්ති. මගේ වැඩ ඔක්කොම ඉවර වෙන්නේ ඉරිදා හවස 6ට. විභාගේ මේ තියෙන්නේ අඟහරුවාදා උදේ. සඳ විතරයි මට ඉතුරු වෙන්නේ. ඒ නිසා පාඩම් කළා ටිකක් රැ වෙනකම්. දෙයකට ඉන්න පොඩ්ඩක් ඉන්නේ අමාරුයි. දැන් අවුලක් නැහැ. දැන් ආයෙ ඉතහැගේ අද්දරෑ ආයෙ කහමාරෙන් ඉන්න පුළුවන්. එහෙම තමයි පොඩ්ඩක් මහන්සි වෙනකොටනේ. ඔයාලත් මේ එන්ටි විභාගයට ඇත්තටම ඉතින් කට උඩනේ කොහොම හරි මොළවන තෙක් දියසලියේ සැපයක් එක කකුල වදී කිලි වගේ සිද්ධියක් වෙලා තියෙනවා. ඒ නිසා දැන් තැටිය රත් වෙනවා ටික ටික හරිද? එනිසා වැඩ කරන්න දැනගෙන අතාරින්න එපා. ජී ගන්න එපා. පුළුවන් තරම් මහන්සි වෙන්න. පාඩම් කරන්න උත්තර හොය හොය ලියන්න. අපි වැඩ කරන ළමයි ඉන්නවා මට හැම ඔයාලා පුතේ හොම සද්ද නැතිදී සමහර ළමයි ඉන්නවා දිනපතා මට මොනවා හරි දීලා යවනවා. ඉතින් මට ඒක කියන්න බෑනේ අද මේ ළමයා නඩත් එකක් කියවයි කියලා. එහෙම වැඩ කරන අය ඉන්නවා හොඳේ. ඒ වගේම තමයි ජීවිතේට තාම මට එක ප්‍රශ්නයක්වත් පෙන්නපු නැති අය ඉන්නවා ඉතින්. මේ යාළුවා අර සංජය වෙල්ලත් අමරාවික් කියපු ආදේ වගේ තමයි. සංජය බිල්ලට පුතේ. ලියනවත් ඒක සාලාට එවන්න ලැජ්ජයි. පුදුම වැඩක් ඒක. හරි. මෙතන ටිකක් බරපතලයි ඉහත එකටත් වඩා ලකුණු 6ක සිද්ධියක් තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේම පිටුන් තරම් යකා කළු නැති බව පෙනී යනවා නේද? සිටුරු පන්තියේ නැගී සිටීම නිදසුන් ඇසුරෙන් පෙන්වා දෙන්න. ලේසි හැබැයි මේක හරියට ලියන්න ඕන. දැන් කියවද්දී උත්තරේ දන්නවා ඇති. සිටුරු පන්තියේ නැගී සිටීම නිදසුන් ඇසුරෙන් පෙන්වා දෙන්න දෙන්නේ. අපි ලකුණු 6ක් නේ. ලකුණු 6ක් කියනකොට ඔයාලට හම්බෙන කලින් කිව්වාසෙම මොකක්ද කියන්නේ? CR පිටුවක් සයිස් කොලයක් තියෙනවානේ. එතකොට මෙන්න මේ කොලේ මේ සමස්තය විතර ලියවෙනවා. මම ඇලේ ටිකක් ගන්න. මෙච්චර මේක මෙහෙම පිරෙන්නවා ලියවෙන්න ඕනනේ. මෙහෙට මේ පුළුවන් නම් ඊළඟ කොලේ තව මෙන්න මෙච්චරක් විතර ලියවට කමක් නැහැ. මේ ටික ලියවට කමක් නැහැ ලකුණු 6කට. එතකොට මේක සම්පූර්ණ එක මේ දෙවෙනි එකෙත් මෙච්චරක් විතර ලියවට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් චුට්ටක් වැඩ වැඩි. මෙතෙන්දි පුතේ සිටුරු පන්තියේ නැගී සිටීම නිදසුන් ඇසුරෙන් පෙන්වා දෙන්න කියලා කියන්නේ සිටුරු පන්තියේ නැගී සිටීම ආරම්භ වෙන්නේ කොතනින්ද? සිටුරු පන්තියේ නැගී සිටීම ආරම්භ වෙන්නේ පුතේ මේ සිටුරු පන්තියේ නැගී සිටීම පුතේ උදාහරණ වශයෙන් පෙන්වා දෙද්දී සිටුවරු බවට පත් වෙන මොන වංශිකයන්ද? වෛශ්‍යයන් නේද අපේ හාමුදුරුවනේ. ඔව් සිටුවරු බවට පත් වෙන්නේ බ්‍රාහ්මණන් නෙවෙයි ශාස්ත්‍රීයයන් නෙවෙයි වෛශ්‍ය. වෛශ්‍ය සිටුවරු බවට පත් වෙන ප්‍රධාන හේතුව තමයි ඔවුන් තමයි ආර්ථික ශාස්ත්‍රය පාලනය කළේ ಭಾರತයේ. නේද? ආර්ථික ශාස්ත්‍රයේ ಭಾರತයේ පාලනය කළේ වෛශ්‍යයන්. ඒ නිසා වෛශ්‍ය තමයි සිටුරු බවට පත් වෙන්නේ. එතකොට මේකට අපි පිළිතුරක් ලියයි. මම මේ කියනවා පස්සේ ආයෙ රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ. ඒක අහලා උත්තරේ ලස්සන ලියන්න. සිටුරු පන්තියේ නැගී සිටීම පිළිබඳව ඉදිරිපත් කිරීමේදී සිටුරුම් බවට පත් වෙන්නේ චතුරු වර්ණයෙන් වෛශ්‍ය වංශිකයන්ය. වෛශ්‍ය වර්ණිකයන්ය. හරිද? සිටුරු බවට පත් වෙන්නේ වෛශ්‍ය වර්ණිකයන්ය. ඔවුන් මුල් කාලීන ಭಾರತයේ තුල කෘෂිකර්මාන්තයේ ඔස්සේ තම ජීවිකාව පවත්වාගෙන ගිය අතර කෘෂිකර්මාන්තයේ ඔස්සේ තම ජීවිකාව පවත්වාගෙන ගිය අතර කෘෂිකර්මාන්තය මොකක්ද උනේ? කරන්න අපහසුයි නේ. කෘෂිකර්මාන්තයේ තුලින් ලාභ ලබා ගැනීම ඉතා අපහසු බැවින් ඔවුන් එය භාණ්ඩ හුවමාරු ක්‍රමයේ යටතේ වෙළඳාමක් බවට පත් කර ගන්නා ලදී. භාණ්ඩ හුවමාරු ක්‍රමයේ යටතේ ඔවුන් ඒක පුතේ වෙළඳාමක් බවට පත් කරගත්තා. එහිදී වෙළඳාම මුල් කාලීනව සුළු පරිමාණ වෙළඳාම
මධ්‍ය පරිමාණ වෙනදාම මහා පරිමාණ වෙනදාම වශයෙන් ක්‍රියාත්මක කරන ලදී. මෙලෙස වෙනදාම දියුණු වීම නිසා ඔවුන් අත මුදල් ගෙවසෙන්න පටන් ගත්තා. ඒකනේ වෙන්නේ වෙනදාම දියුණු වෙද්දී වෛශ්‍යෝගාව මුදල් ගෙවසෙන්න පටන් ගත්තා. ඉතින් මුදල් ගෙවසීම නිසා කාලයක් යද්දී කවුරු බවටපත් වෙනවද? සිටුවරු බවටපත් වෙනවා. සිටුවරු ආරම්භයේදී සිටුවරු අපිට දකින්න චුල්ලසෙට්ටි කියලා. චුල්ලසෙට්ටි කියලා කියනකොට සුළු ධනයක් තිබිච්ච පිරිස. පසුව යම් කාලයක් යද්දී ඕක ඇති වෙනවා මහා සෙට්ටි. විශාල ධනයක් තිබිච්ච පිරිස. අවසානයේ වර්ධනය වෙනවා අමිත භෝගී සිටුවරු. මිත භෝගී සිටුවරු කියලා කියන්නේ මෙතෙන්දී අපිට ගණන් කරන්නවත් බැරි තරම් විශාල ධනස්කන්ධයක් තිබුණු සිටුවරු. මෙලෙස සිටුවරු නිර්මාණය වීමත් සමග ಭಾರತයේ බලවත්ම පිරිස බවට පත් වූයේ සිටුවරුනි. ඇතැම් සිටුවරුන් ළඟ රාජ භාණ්ඩාගාරයේ තියෙන ධනයටත් වඩා වැඩි වශයෙන් ධන දාහන තිබුණා. ඒ අනුව වෛශ්‍ය වර්ණිකයන් පසු කාලීන වෙනදාම තුලින් සිටුවරුන් බවට පත් වී. ඔන්න ඔය ටික තමයි පුතේ උත්තරයට ගලවන්න. ඔය මං කෙටි අපි ඔකට කියන්නේ මොකද්ද? මග පෙන්වීම ගයිඩ්ලයින් එකක් නේ දුන්නේ. අන්නේ දුන්න ගයිඩ්ලයින් එක එකතු කරගෙන මේකට අදාළ පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් නම් සාර්ථකයි. ඔය කියපු කරුණු ටික පුතේ වැදගත් කරුණු. දැන් උදාහරණයක් විදිහට සිටුරු බවට පත් වුණේ වෛශ්‍ය වර්ණිකයන් කියන එක, ඕන් ගොවිතැන මුල් කාලේ කළා කියන එක, පස්සේ ඒ ගොවිතැනෙන් එකපාර වැඩි ලාභයක් ලබා ගන්න බැරි නිසා භාණ්ඩ හුවමාරු ක්‍රමයට නැඹුරුනා කියන එක, පසුව භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙළඳාමක් බවට පත් වුණා කියන්නේ අන්න අපිට අමතක වුණා නේ. වෙළඳාමක් බවට පත් වුණාට පස්සේ ಭಾರತේ වෙනවා මුදල් ඒකක නිර්මාණය වෙනවා. මොන වගේද පුතේ මුදල් ඒකක නිර්මාණය වෙන්නේ? මුදල් ඒකක කොහොමද නිර්මාණය වෙන්නේ? මොනවද පැවතිච්ච මුදල් ඩොලර්ද? මස්ස, අඩමස්ස, කහවණු. අන්න හරි. මුදල් ඒකක තමයි පුතේ මස්ස, අඩමස්ස, කහවණු කියන මුදල් ඒකක නිර්මාණය වෙනවා. එතකොට මේ මුදල් භාවිතා කරන්නේ සිටුවරු නේද? සිටුවරු වෙන්න කලින් ඒ කෘෂිකර්මාන්තයේ ඇත්තලා ගොවිතැන් මේ වෙළඳාමට ආවට පස්සේ වෙළඳාම සිදු කරන සුළු පරිමාණ වෙළඳාම, සාමාන්‍ය විදිහට කරපු වෙළඳාම ක්‍රම, මධ්‍ය පරිමාණ වෙළඳාම, ටිකක් විශාල ලෙස කරපු වෙළඳාම ක්‍රම, අවසානයේ මහා පරිමාණ වෙළඳාම ක්‍රම. ඒ කියන්නේ අතිවිශාල ලෙස තමන් සිදු කරගෙන ගිය වෙළඳාම ක්‍රම දක්වා මේ වෙළඳ ආර්ථික ක්‍රමේ සංවර්ධනය වෙනවා. ඒතර වෙළඳ ආර්ථිකය ඒ අතර දියුණු වෙද්දී ඒ කෙලින්ම සිටුරු බවට පත් වෙනවා. හැමෝම සිටුරුනාට සල්ලි තියෙන ස්වභාවය අනුව ඒකත් වර්ගීකරණය වෙනවා. විශාල ධනයක් තිබිච්ච අය අමිත භෝගී සිටුරුනවා මේ මහා සිටුරු බවට පත් වෙනවා. අතිවිශාල ධනයක් තිබිච්ච අය අමිත භෝගී සිටුරුනවා. සාමාන්‍ය ධනයක් තිබිච්ච අය චුල්ලසෙට්ටි. සාමාන්‍ය සල්ලිකාර අපි කියන්නේ සල්ලිකාර මිනිස්සු මධ්‍යම ප්‍රාන්තික ටිකක් ධනයක් තියෙන අධික බොහෝසත්තු. අන්නේ විදිහට තමයි පුතේ මේක නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය තොරතුරු ටික අපිට ලියන්න පුළුවන්. ලියද්දී නැවතත් මම කියන්නේ ඔයාලට කපටි වෙන්න. කපටි වෙන්න කියන්නේ මොනවද? දැන් කෙනෙකුට පුතේ සුළු පරිමාණ වෙනදාම, මධ්‍ය පරිමාණ වෙනදාම කියන එක අවශ්‍ය නම් කෙනෙකුට ලියන්න පුළුවන්. මේ අතට ලියලා කමකද? සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. දැන් කපටි තමයි මොකක්ද මේකට කරන්නේ? සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. දැකද? කෙනෙකුට ලියන්න පුළුවන් චුල්ලසෙට්ටි, මහා සෙට්ටි, අමිත භෝගී සිටුව. තව කෙනෙකුට ලියන්න පුළුවන් චුල්ලසෙට්ටි, මහා සෙට්ටි, අමිත භෝගී. දැන් මේ එක රූලෙම කමාදා ධාතුන ලියනවා. රූල් තුනක් යටට ලියනවා. පැහැදිලිද? එක රූලෙම කමාදා ලියනවා. රූල් තුනක් යටට ලියනවා. මේ රූල් තුන යට ලියුවම එකක් පුතේ පිළිතුරේ තියෙන ගුණාත්මක ලස්සන භාවය වැඩි. මොකද අපිට ආයේ පාරක් හොයා අවුස් බලන්න ඕමනාවක් නැහැ. ළමින්ට මේ ටික මතක් වෙලාද කියලා මේ වගේ පොයින්ට් දැක්ක ගමන් අපිට මෙතෙන්ට කෙලින්ම හරියක් දාන්න පුළුවන්. මේවා දැක්ක ගමන් මෙතෙන්ට කෙලින්ම හරියක් දාන්න පුළුවන්. ඒ නිසා ලියද්දී පුළුවන් තරම් ලෝභ වෙන්න දෙයක් නැහැනේ. ඔයාලට ඉල්ලන්න තරම අට්ටු කරන්නට දොර ඇරි වගේ පොළේ ඉල්ලන්නේ කොච්චරද එපමණකින් ලැබෙනවා. ඒක ආයේ දෙන්නේ නැහැ කියලා බෑනේ. එහෙනොත් මේ කිලිම නීති වලට වඩා දරුණු නීති වලට යාල මොන පාලන සිද්ධ වෙනවා. ඒ නිසා තට්ටු කරන තරමට දෙනවා. ඇති වෙන්න ලියන්න පුළුවන් හොඳම ක්‍රමය. දැන් අර කියපු විදිහට ලියවම් පුතේ බලන්න.
චුල්ල සෙට්ටි මහා සෙට්ටි අමිත භෝගී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාස මාස අඩ මාස කහ මාස කියන ටිකනම මම ගත්තානේ 3යි 6යි 9යි රූල් 9ක් ගත්තානේ මම ලිව්වොත් මම රූල් 9කට ලියන්නේ. ඕක රූල් 9 ලියන කෙනාට කෙනෙකුට ලියන්නේ රූල් 3කට කමාදදා. එතකොට පුතේ අපි ලියන්න ඕන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ වගේ කර්ම වලට බෙදන්න පුළුවන් ඒවා අනිවාර්යයෙන්ම යටට කඩන්න. ඒක පුරුද්දක් කරගන්න. එතකොට ඇත්තටම පිළිතුර හරියම මේ ලස්සනයි. අනික දැන් සමස්තයක් විදිහට ගත්තට පස්සේ BC පේපර් එකේ එකක් වැඩිපුර ලියන්න ඕන. ඒ හැටි. එහෙමයි කියලා ලියන පිටු ගාන ගණන් කරලා ලකුණු දෙන්න සිරිතක් නැහැ. අම්මෝ පිටු 50ක් දෙලා 50ට මෙච්චරයි 40ක් නම් මෙච්චරයි 30යි නම් මෙච්චරයි 10යි නම් මෙච්චරයි. එහෙම ලකුණු දෙන්න සිරිතක් නැහැ. හැබැයි මෙහෙම හිතන්න සමස්තයක් විදිහට මම පිළිතුරු පත්‍ර පරීක්ෂකරේ මම උත්තර පත්‍ර බලනවා දවසට 100ක්. මම කියන්නේ නිගමනයක්. 100ක් බලනවා. මම උත්තර පත්‍ර 50ක් විතර බලනකොට මට තේරෙනවා හැම ළමෙක්ම 2022 BC පේපර් එකට සාමාන්‍යයෙන් ඇත්තටම ලිව්වොත් පිටු 20ත් 30ත් අතර උත්තර ලියලා කියලා. මට එහෙම හිතෙනවා අපෝ මේ හැම එකාගේම එක වගේ නෝ මම කොහොමද නිකන් 20ත් 30ක් 35ක් වගේ ලියලා කියලා මට හිතෙනවා. දැන් ඒ අතර ඔන්න අහු වෙනවා කොළ 50ක් ලියාපු එකක්. ඒතර මම බලනවා හැමෝම මේ 20ත් 30කින් ලියපු එකට මූ මොකද්ද 50ක් ලියලා තියෙන්නේ. ඒකට මට ආයෙ පොඩක් වැඩිපුර කියවලා මොනවද තියෙන විශේෂත්වය කරුණු 15ට දාලා නිසාද වැඩිපුර ලියලාද ඇත්තටම ඉගෙන ගත්තා මේ දිගට මම වැඩි අවධානයකින් බලනවා. මොකද මෙච්චර වෙලා බලාපු සමස්තයට වඩා ඒක වෙනස් නිසා. ඔය අතරතුර හම්බ වෙනවා. මෙච්චර වෙලා 20ත් 30ක් 35ක් විතර බලාපු කොටසට කොළ 3කින් උත්තර දීලා. ඒක 8ක් 9ක් 10ක් විතර. ඒතර මම බලනවා මුන්ට මෙච්චර දේවල් ලියන්නේදී ඇයි මේ ළමයා මෙච්චර අඩුවෙන් ලියලා තියෙන්නේ? ඒක මෙයා මේ ලියපු ක්‍රමයේ සාර්ථකත්වයක්ද? ඒක කරුණු නැද්ද? ලියලා නැද්ද කියලා මගේ ඔළුවෙන් මම හිතලා පේපර් එක බලන්න පටන් ගන්නවා. එතකොට පුතේ හැමෝම ටිකක් ඇවරේජ් වැඩි ප්‍රමාණයක් ලියලා තියෙද්දි කෙනෙක්ගේ පිළිතුරු පත්‍රය සුළු ප්‍රමාණයකට අඩු වුණොත් එහෙම එතෙන්දී ආයෙ පාරක් අපිට ගැටලුවක් වෙනවා. මෙයා මේකට සාර්ථක පිළිතුරක් ලියලා නැහැ කියන කාරණාව. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේකත් අර පොඩි කාරණාව සහ ඒ ප්‍රශ්නෙට උත්තර ලියන විදිහට තේරුණා නම් මෙසේජ් එකක් දාන්න. ගැටලුවක් නැහැ නේද? ටිකක් වෙලා ගියා ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඉතින් විස්තර කරලා නැත්තේ බෑනේ. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හැටි කියලා දෙන විනාඩි 30ක් විතර ගියා. කමක් නැහැ මම ඊළඟ එකත් කියලා දෙන්නම්. මහා කරුණාව උදාහරණ 4ක් මහා කරුණාවට උදාහරණ 4ක් දක්වන්න. මොනවද උදාහරණ 4ක් කියන්නේ? ඔන්න දැන් ලකුණු 2යි උදාහරණ විතරයි. මොනවද 4? මහා කරුණාවට. ඇහුදේ? සුනීත සෝපාකට පිහිටවීම. සුනීතට පිහිටවීම සෝපාකට පිහිටව දෙන්නෙක් නේ ඊට පස්සේ මට්ට කුණ්ඩලීට පිහිටවීම. මට්ට කුණ්ඩලීට පිහිටවීම 3යි. රජ්ජුමාලාට පිහිටවීම. රජ්ජුමාලාට පිහිටවීම 4යි. තව මතක නම් අටාචාරයට පිහිටවීම. පූතික තිසතේරුන්ට පිහිටවීම. තිසතේරුන්ට පිහිටවීම. අම්මේ වාඩි දැන් කිව්වනේ 7ක් විතර මම මේකත් කියලා දෙනවා ඔයාලට වැදගත් නිසා. හරිද? මෙතන අහනවා මහා කරුණාට උදාහරණ 4ක්. දැන් මේකට මම ලියවනම් ලියන්නේ මෙහෙම උත්තරයක්. කොහොමද? වදකේ දේවදත්තහමි චෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ ජීව සම්බත් සමමානසෝ. මගේ උත්තරේ ඔය. මේ උත්තරේ වැරදිද චතුනික? මං කියාපු මං කියපු උත්තරේ වැරදිද? හැදිල්මි. මං කියපු උත්තරේ වැරදිද තුනේ? නෑ හාමුදුරනේ. right. හරි. මම කියපු උත්තරේ වැරදි නෑ. මේක ලේසි.
වදකේ දේවදත්ත හිමි චෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ දේව සබ්බත් සමමානසෝ. එතකොට බුදුහාමුදුරුවෝ සමානව කරුණාවෙන් සැලකුවා කියන එකත් හරි. අවශ්‍ය නම් ඒක ලියන්න පුළුවන්. හොඳේ කරුණාව නිසානේ යාළුවට සමසේ සලකන්නේ නැත්තම් දේවදත්තට මොකද එහෙම කතා කරන්නේ? අඟුලිමාලට මොකද ඒ විදිහකට පිළිහිට වෙන්නේ නේ. ඒක ලිව්වත් ගැටලුවක් නැහැ. නැත්තම් දැන් ඔයාලා කරුණු 6ක් 7ක් කියෝනේ. කොයිලා බලන්න පුතේ මේ ලකුණු 2යි අහලා තියෙන්නේ 4යි. ඇයි අපි 4ක් අහපු එකට 7ක් බලෙන් පැනලා දෙන්නේ? අවශ්‍ය නැහැ. හොඳේ 4ක් නම් කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නාංක දැම්ම කෙලින්ම 4 ලියන්න යකට. කෙලින්ම 4ක් ලියුවා හොඳටම ප්‍රමාණවත්. ඕන නම් නිකන් අර නිකන් නේ මොකක්ද කියන්නේ උපංගමන් වගේ නිකන් අවුල් වගේ නම් මහා කරුණාවෙන් බුදුරදුන්ගේ මහා කරුණාවෙන් පිහිටන ලද පිරිස් 4ක් ලෙස කියලා ඔන්න ඊට පස්සේ ඕනනම් 1 2 3 4 ලියන්න වශයෙන් දැක්විය හැකියි. අවශ්‍ය නම් එහෙම ලියන්න. බුදුරදුන්ගේ මහා කරුණාවට උදාහරණ ලෙස කියලා පටාචාරාට පිහිටුවීම, පූතිගස්ස දෙනුන්ට පිහිටුවීම, අඟුලිමාලට පිහිටුවීම, සුනීතට පිහිටුවීම වශයෙන් දැක්විය හැකියි. අවශ්‍ය නම් කිසිම ගැටලුවක් නැහැ. 4 විතරක් ඊළඟ බේර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ලකුණු 3ක ප්‍රශ්නයක් අහනවා. බුදුරදුන් ප්‍රශ්න විසඳූ ක්‍රම 4ක් තියෙනවා. මොකද්ද ක්‍රම 4? දාන්න කියන්න කියන්න පුළුවන්. දන්නේ නැත්නම් ලියාගෙන මම කියන්නේ. මේ මොකද්ද පුතේ 4 මතකද? බුදුහාමුදුරු ප්‍රශ්න විසඳූ ක්‍රම 4. ඍජු පිළිතුරු සැකසීම, විශේෂ පිළිතුරු දීම, ප්‍රතිප්‍රශ්න විමසා පිළිතුරු දීම, ප්‍රශ්න පසකින් තැබීම. හරි. උත්තරේ එහෙමත් හරි. ඇත්තටම හරි. දැන් මට ලියන්න පුළුවන් මෙහෙම වුණා. ඒකාංශ ව්‍යාකරණීය, විභජ්‍ය ව්‍යාකරණීය, පටිපුච්ඡා ව්‍යාකරණීය, තපනීය. දැන් කිව්වේ ඒකට සිංහල අර්ථය. ඍජු පිළිතුරු සැපීම, ඒකාංශ ව්‍යාකරණීය, විභජ්‍ය ව්‍යාකරණීය. කොටස් වලට බෙදලා පිළිතුරු දෙන එක. පටිපුච්ඡා ව්‍යාකරණීය. ප්‍රතිප්‍රශ්න විමසා පිළිතුරු ලබා දෙන. තපනීය පිළිතුරු නොදී නිහඬව සිටීම. මේකත් උත්තර ක්‍රමයක්. බාදයි පරක්කු පොලිටි කරවුම් ගහන්න ගියාද? අපි සද්ද නැතුව ඉන්නවා. මේකන් එහෙම නැද්ද? මං අහපු දෙයට උත්තර දෙන්න. සද්ද නැතුව ඉන්නවා. ඒතකොට අපිට නිගමනයකට එන්න පුළුවන් එක්ක මෝ මෙහෙම ගමනාව ගිහිල්ලා එක්ක ගිහින් නැහැ. දෙන්න පුළුවන් පිළිතුරක් නේද? අපි ගොඩක් කියන්නේ නිහඬව ඉන්නවා කියන එකත් හොඳ පිළිතුරක්. ප්‍රශ්න ගොඩක් මම දින කෙනෙක් එහෙම නැත්නම් රණ්ඩුවක් වෙනකොට ඕනක් ගහලා විසඳ ගන්නත් පුළුවන්, නොගහ විසඳ ගන්නත් පුළුවන්. ඒ වගේ තමයි. එතකොට ඒ වගේ දැනගදී පුතේ මට තියෙන නිසා උදාහරණයක් මේකට හාමුදුරු කෙනෙක් සිල්මෑණි කෙනෙක් කිව්වොත් ඔය ටික දන්නවනේ පොඩි කාලේ ඉඳන් පාඩම් කරලා එයාලා දන්නවා ඒකාංශ ව්‍යාකරණය කියන්නේ විභජ්‍ය පටිපුච්ඡ තපනසඳ ළමයිකට ඕක හරිය අලුත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඔක ඒකාංශ තපනීය මතක නිසා ඔයාලා සිංහල තේරුම් බලාගෙන වෙන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නොමැත. ඔයාලා දන්න සිංහල තේරුම් ලියන්න. ඒකත් අර වගේම 4 කෙලිම ලියන්න පුළුවන්. මොකද ලකුණු 3යිනේ. අවශ්‍ය නම් ලියත හැකි බුදුරජාන් වහන්සේ ප්‍රශ්න විසඳූ ක්‍රම 4ක් දහමේ විස්තර වේ. ඒකාංශ ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, පටිපුච්ඡ ව්‍යාකරණ, තපනීය වශයෙන් දැක්විය හැකියි. නැත්නම් වශයෙන් එම ක්‍රම 4 දැක්විය හැකියි. එහෙම ලියන්න පුළුවන්. ඒක ටිකක් අර ඩීසන්ට්. ඒ වුණාට ඩීසන්ට් එකත් එක්ක බලන්න අපේ ටයිම් මැනේජ්මන්ට් එකට මොකක් හෝ හතුරෙක් පණීද කියලා. මොකද පුතේ විභාගෙදී අපිට ලැබෙන එකදු විනාඩිය හෝ බොහෝසේ වටිනවා. ඒකට හේතුව වටින්නේ මෙන්න මේ යට ටික නෙමෙයි. මේ ලකුණු 10 ඒවට ගේම ගහ ගන්න බෑ. අපි හරිය උනට වැඩිය මේ සමපහසුකම් දෙන්න ගියොත් උත්තර වලට. ඒ සැප දුන්නු මෙහි එක එක ප්‍රශ්න ගිඩි පිටින් මෙහි ලකුණු 10ව හැලෙනවා. ඒ නිසා අපි පුළුවන් උපරිම try කරනවා මෙහි ටික ඉක්මනට පටපට ගාලා ලීලා අවසන් කරන්න. එතකොට අපිට හරි ලේසි පල්ලෙහාට වෙලාවෙ ඉතුරු කර ගන්න. හරි. ඊට පස්සේ අහන ප්‍රශ්නයක්. මේකට නම් උත්තර දෙන්න මොන? තුදුස්ලාමක ධර්ම නම් කරන්න. ලකුණු 4ක අහන්න. තුදුස්ලාමක ධර්ම. මම සිගාලවාද සූත්‍රය ගන්නදී මේ වැඩි දවසක් නැහැ කියනවා. නෝට් එක ළඟ නැද්ද? සතර කර්ම ක්ලේශ, සතර අගති, භෝග විනාශ, මොකහය. ඔව් සතර කර්ම ක්ලේශ, සතර අගති, භෝග විනාශ, මොකහය. මෙතෙන්දී ලකුණු 4ක් හැබැයි. තව මොකක් හරි අපි කරන්න ඕනේ නැද්ද?
ඒව නම් කරන්නත් පුළුවන් නේද හාමුදුරනේ? ඔව් ඒ ටික විස්තර කරන්නත් ඕන. මොකද අර හතර විතරක් ලියලා මදි. කොහොමද විස්තර කරන්නේ? බෞද්ධ ශිෂ්ටාචාරය සම්පූර්ණ විෂය නිර්දේශයම නිබන්ධන වශයෙන් නිවසටම ගෙන්වා ගැනීමට 077යි 21යි 58යි 852 ඉතින් පුතේ එහෙනම් මේ දැන් උතර පුදුස්ලාමක ධර්ම නම් කරන්න කියලා දක්වන්නේ. ඔයාලට පුළුවන් කිරීම ලියන්න. පුදුස්ලාමක ධර්මය anu සතර කර්මක්ලේශ සතර අගති සහ භෝග විනාශමුක 6යි. එහිදී සතර කර්මක්ලේශ anu ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, බොරු කීම. ඊට පස්සේ එන්නේ මොකද්ද? සතර අගතිනේ. සතර අගති anu ඡන්ද, ද්වේෂ, බය, මෝහ. භෝග විනාශමුක 6 කියලා කියන්නේ මොකද්ද? සුලාපානය, නුකල්හි විදි සංචාරය, නෘත්‍ය දර්ශන බැලීමට යාම, දූකිලිහි යෙදීම, පවිට මිතුරන් ඇසුර, අලසකම. ඔන්න ඔච්චරයි. මෙලෙස තුදුස්ලාමක ධර්ම විස්තර කළ හැකි නැත්නම් මෙලෙස තුදුස්ලාමක ධර්ම සිගාලෝවාද සූත්‍රයේ විස්තර වෙයි. අන්න ඒ ටික ලියවෙන්න ඕනේ. දැන් පොතේ තුදුස්ලාමක ධර්ම නම් කරන්නේ කිව්වට පස්සේ සතර කර්මක්ලේශ, සතර ආගති, භෝග විනාශ මුක කියලා ඒ තුන දීලා හරියන්නේ නැහැ. ඒ බෙදෙන කොටස් තුනනේ. දුස්ලාමක ධර්ම බෙදෙන්නේ සතර කර්මක්ලේශයි, සතර ආගති, භෝග විනාශ මුක 6 කියලානේ. ඒක මෙතින්දි උත්තරේ. මෙතන තියෙන්නේ කරුණු තුනක්. එහෙම ලියුවොත් මොකක් වෙයිද? මෙතෙන්ට ලකුණු ඇත්තටම හම්බ වෙන්නේ මෙන්න මේ එකක්. මේක දෙයි. එක ලකුණයි. හතරෙන් එකයි. හැබැයි අපි විස්තර කරන්න ඕන. සතර කර්මක්ලේශ කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය. දැන් ඒක ලියලා ඉදිරියට ලියන්න බෑනෝ. මෙතන හම්බෙන ලකුණු දෙකක්. හරිද? මේ හතර ලියලා එකතු කරගන්න. ඊට පස්සේ සතර අගති, ඡන්ද, දේශ, බය, මොහ. ලකුණු තුනක් හම්බ වෙනවා. අවසාන එක භෝග විනාශ මුක හැරියෝ තමයි මේකට ලකුණු හතර අපිට ලැබෙන්නේ. පැහැදිලිද? ඒක ටිකක් සංකීර්ණ. ඒ නිසා හරියට කල්පනාවෙන් මේ වගේ වට උත්තර ලියන්න ඕන. හොඳයි. මේ වගේ තැන් එන්න පරිකමක් නැහැ. මෙවැනි තැන් ඇත්තටම විභාගයට අහලා තියෙනවා. කර්ණ පේපර් කරන්න පටන් ගත්තා නම් සාමාන්‍යයෙන් අඩුම 2015 වගේ ඉඳන් වගේ ඔයාලට මෙවැනි තැන් යොමු වෙච්ච ස්ථාන ඕනෑ තරම් දෙකගත හැකිය. ඊළඟ ප්‍රශ්න ලේසි. ආනන්ද හිමියන්ගේ චරිතයෙන් ගත හැකි චරිතාදර්ශ පෙන්වා දෙන්න ලකුණු 5 නිසා චුට්ටි ටිකක් දිග සම්මකුව ලකුණු 5ක් නිසා අපි පැත්තක් ලියන්න එපා. සෙල්ලම් නැහැ. හරිද? එහෙම ගහලා ගහන්න බෑ. ඒතකොට ආනන්ද හිමියන්ගේ චරිතයෙන් ගත හැකි චරිතාදර්ශ පෙන්වා දෙන්නනේ. අපි කොහෙන්ද පටන් ගන්නෙ? අවශ්‍ය නම් ආනන්ද හාමුදුරුවන්ගේ ගිහි කාලේ මොනවා හරි තොරතුරු වල දන්නා එතනින් ලියන්න පුළුවන්. මේ පුතේ අහලා තියෙන චරිත කතාවකින්. ඊට පස්සේ ඕනනම් ඔයාලට කෙලින්ම ලියත හැකි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධූරයේ දරුවෝ ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුර, අග්‍ර උපස්ථායක තනතුර, ස්මෘති සම්පන්න භාවයේ වැඩිම භික්ෂුන් අතර අග තනතුර ආදී අග තනතුරු රැසක් බුද්ධ ශාසනය තුල හිමි කරගෙන සිටියා. ආනන්ද හිමියන්ගේ චරිතයේ සෙසු චරිත වලට වඩා ඉතා වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ තමන් අග්‍ර උපස්ථායක තනතුරට තෝරා ගන්න අවස්ථාවේදී ඍජුවම ආනන්ද හිමියන් ඉල්ලීම් 5ක් සහ ප්‍රතික්ෂේප 5ක් ඉදිරිපත් කරනවා. ආනන්ද හිමියන් චරිතයේ චරිතාදර්ශ ලියනකොට ඒක ගොඩක් වැදගත් ලියන එක. මොකද ආනන්ද හාමුදුරුවෝ කරන ලද ඉල්ලීම් සහ ප්‍රතික්ෂේප මතකනේ ටිකනේ. බුදුහාමුදුරන්ට ලැබෙන පින්ඩ පාතේ තමන් මේ දාන සඳහා තමන් පිටත් කරන්න එපා කියලා කිව්වා. බුදුහාමුදුර ලැබෙන චීවර මට දෙන්න එපායි කියලා කිව්වා. බුදුහාමුදුරුත් එක්ක එකම කුටියක වාසය කරන්න දෙන්න එපා කියලා කිව්වා. මට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ වලම විමසන්න අවසර දෙන්නයි කියලා කිව්වා. බුදුහාමුදුර හම්බෙන්න කවුරු කෙනෙක් බැහැරින් එනවනම් එයාව කෙලින්ම මට පෙන්වන්න අවස්ථාව ලබා දෙන්නයි කියලා කිව්වා. පැහැදිලිද? ඒ වගේ චෝදනා අදහස් ඉදිරිපත් කළා තමයි ආනන්ද හාමුදුරුවෝ තනතුරු බාරගන්නේ. ඒකට ඒක චරිතයෙන් ගත හැකි ආදර්ශයක්. මේ ත්‍රිලෝක බුදුරජාණන් වහන්සේ. හැබැයි බුදුහාමුදුරට කෙලින්ම ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මම ওই තනතුර ගන්නෙ මං කියන වැඩ ටිකක් කරනවා. ඇත්තනේ ඒකනේ. වහන්සේට එන ආරාධනාවට මාව හැම යවන්න බෑ. හරිද? ඒ කියන්නේ සල්ලෝම කියලා නම් මේ ඔයාට එන වැඩ ඔයා කරන්න වගේ එකක් නේ. එන වැඩවල මාව යවන්න එපා. බුදුහාමුදුරුවෝ හදින්න. ඊටසේ මම මේ තනතුර දානවා නම් කවුරු හරි කෙනෙක් ආවල මං ගාවට ඇවිල්ලා ගොත් එහෙම මේ
මට බුදුහාමුදුරුවෝ බලන්න කියලා මට අයිති තියෙනවනේ කෙලින් මෙයාම එක්කන් එන්න. බුදුහාමුදුරන්ට අහන්නයි කියන්නේ ආනන්දයි මෙයාම එක්කන් ආවේ කියලායි. ආනන්ද හාමුදුරුවෝ අග්‍රෝපාස්තාගේ ජොබ් එක බාර ගන්න කලින් බුදුහාමුදුරන් කියලා දුන්නා මං ගාවට කවුරු හරි එවිල කිව්වොත් එහෙනම් මට බුදුහාමුදුරුවෝ බලන්න ඕන කියලා මම එක්කගෙන එනවා. ඒ කතා නෑ. ඍජු චරිතයක් නේකනේ. ඊට පස්සේ කොහොමද බුදුහාමුදුරන් හම්බ වෙන සිවුරු පිළියම් මට එපා. කියන්නේ ඔයාට හම්බෙන්නේ ඔයා තියාගන්න මට එහෙම දෙන්න එපා කියලා කන්නේ කියන්නේ. එහෙම කියන්නේ මම බුදුහාමුදුරන් ඒ අදහස බලන්නකොනේ. වහන්සේට හම්බෙන්නේ වහන්සේ තියාගන්න මට ඒව අවශ්‍ය නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අග්‍රෝපාස්තායක බබත් හැබැයි බුදුහාමුදුරුවෝ ඉන්න කුටිය මට ඉන්න බෑ. කොච්චර හොඳද කියලා බලන්න. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ තුන් ලෝකෙම නැහැ කියලා. දැන් ජනාධිපති ගාව ඉන්නවද කියලා හවුත් කෙනකින් ආ සර් මං ඉන්නවා මං ඔයාගාව ඉන්නවා ඔක්කොම ටොයිලට් එකත් හොදන්න ගියා අතින් හරි. කොච්චර ආසයිද නැහැ ගාව ඉන්නේ. ඔය වාහන වල යන්නේ ඕනේ අතේ එළියට දාගෙන හෝන් ගහගෙන අත් වනාගෙන කකුල් හොල්ලගෙන අන්තිම සද්ද දාගෙන ජනාධිපති ගාව තමයි වැඩ කරන්නේ කියන්නේ කොච්චර නලියනවද. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවනේ මට ඔබ වහන්සේ ඉන්න තැන ඉන්න බෑ. මං වෙනම ඉන්නේ. බුදුහාමුදුරුවෝ වෙනම ඉන්නේ. ඒකට ඒ වගේ ඍතු චරිත. ඊට පස්සේ චරිතාදර්ශයක් ලෙස ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය බොහොම කාරුණිකයි. කාරුණිකයි කියන්නේ හේතුව බලන්නකො. මහා ප්‍රජාපති ගෞතමිය ඇවිල්ලා පැවිදි වෙන අවස්ථාව ඉල්ලදී බුදුහාමුදුරුවෝ ගණන් ගන්න නැහැනේ. තමන්ගේ සුළුමව දවස් 7 ඉඳන් හදාගත්ත සුළුමව ඇවිල්ලා කියනවා ස්වාමිනේ භාගතුන් වහන්සේ මාව පැවිදි කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ පිටත් කළා නම් මගේ ශාසනයේ කාන්තා පැවිද්දක් නැහැ කියලා. ආනන්ද හාමුදුරුවෝ කොච්චර කාරුණිකද කියන අන්තිමට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා ඉල්ලීමක් කරනවානේ භාගතුන් වහන්සේ වහන්සේ කුඩා කාල සිට හදාගත්ත සුළුමව දෙවෙනි අම්මා මහා ප්‍රජාපති ඇවිල්ලා ඔය පැවිදි ඉල්ලන්නේ. අපි නීති පද්ධතියක් දීලා ඒ කාන්තා පැවිදි ස්ථාපිත කරනවා. වික්ෂුණී ශාසනයක් ගැන ඊට පස්සේ ලංකාවට ඔය යැසී මහ බෝධිය අරන් එහෙම දාත ධාතුන් වහන්සේ අරන් එහෙම එක්ක ඔය සම්බන්ධ ඉතිහාස කතා කිසිවක් නිර්මාණය වෙන්නේ නැහැ ආනන්ද හාමුදුරුවෝ තියෙන එකක් නැත්තම්. ඒ ආනන්ද හාමුදුරුවෝ චරිතෙන් කතා චරිතාරසය තමයි බොහොම කාරුණික හදවතක් තියෙන කෙනෙක්. ඊට පස්සේ තිබිච්ච උගත්භාවය දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවට පස්සේ එළින්ම පළවෙනි සංගායනාවට උපරිම සහයෝගය ග්‍රේට් සම්බන්ධලා සහයෝගය ලබා දෙන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ තිබිච්ච උත්සාහය බලන්නකෝ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලාවත් නැහැ. වැඩේ කොහොමද දැන් බුදුහාමුදුරන්ගේ බණ අහපු බුදුහාමුදුරුවෝ ඇසුරු කරපු ඔක්කොම රහත් වෙලා තමන්ගේ සසර ගමනම අවසන් කරලා ආනන්ද හාමුදුරුවෝ ඒත් ඉතුරු වෙලා නැහැ. බැරිලාත් සම්මතයක් තිබුණා නම් බුදු කෙනෙක් නැතුව රහත් වෙන්න බෑ කියලා ආනන්ද හාමුදුරුවෝ ආයි සසරේ තාමත්. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙන්න ගියාම ආනන්ද ඔයා ගොඩක් පින් කරපු කෙනෙක්. ඔයාට පුළුවන් මාස 3ක් යන කලින් රහත් වෙන්න කියලා ආනන්ද හාමුදුරුවෝ තනිකර හිත හදාගෙන බණ භාවනා කරනවානේ රහත් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්න අන්තිම සංගායනාවට ඔන්න වෙන්නේ ගැට්ටේ අයිනේ නේ. සංගායනාව තියෙන දවසට කලින් පැය ගානකට කලින් ආනන්ද හාමුදුරුවෝ රහත් වෙනවා. ඒතර ওই චරිතය ගැන පුතේ ඇති වෙන්න ලියන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයකට ලියන්න අන්න තව දෙයක් ඇති වෙන්න ලියන්න පුළුවන් කියලා මම එකක් වුණා. ඇති වෙන්න පුළුවන් ලියන්න කියලා මේකේ පිටු පහක් විතර ලියන්නේ නැහැ. 3-4ක් ලියන්නේ. අපි දන්නවා ඇති වෙන්න ලියන්න පුළුවන් වුණාට අපිට හම්බෙන්නේ ලකුණු 5යි. දැන් ඒකට ඒකට චතුනිකා කොළ 20ක් ලිව්වත් 5යි හම්බ වෙන්නේ. සුදම් මහඳුරෝ වෙලා කොළ 50ක් ලිව්වත් ඒත් 5යි හම්බ වෙන්නේ. දෙවිමිය ඇවිල්ලා හරියටම පැත්තක් ලිව්වත් 5යි හම්බ වෙන්නේ. රූල් 2-3ක් පැත්තකට අඩුවෙන් ලිව්වත් හම්බෙන්නේ 5යි. උඩ තේරුම් ගන්න ඕනේ මේ ඇති. ඒක මොලෙන් හිතලා නවත්ත ගන්න ඕනේ බ්‍රේක් කර ගන්න ඕනේ. ඕන තරම් මතක් වෙන්න පුළුවන් ලියන්න පුළුවන් ඕපදූප හොඳම වැදගත් ඒ තමයි අවසන් කළාට පස්සේ. අදාළ මේ පැත්ත පිරුණට පස්සේ තමයි මතක් වෙන්න පුළුවන් බුදුහාමෝ මේ ආනන්ද හාමුදුරුවෝ මේ මහා කරුණාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා තමයි වික්ෂුණී ශාසනය ඇති කියලා ඒක ලියන්න ඕනේ. ඒකට තමයි ලකුණු හම්බෙන්නේ කියලා. ආයෙ ඔක පෙළගෙන ලියන්න යන්න එපා. කෙලින්ම අවසන් කළා දාන්න ඒක නෑ හිතන්න එපා. ලියද්දී හොඳට පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න. දැන් මෙතන පුතේ එන්න පුළුවන් ප්‍රශ්නයක් තව මොන වගේද? ආනන්ද මෙන්න මෙතන තව ඇඩ් කරන්න පුළුවන් අපිට ප්‍රශ්නයක්. ලකුණු 5කට. මොන වගේ ප්‍රශ්නයක් මෙතන තව දාන්න පුළුවන්? ආනන්ද හිමියන්ගේ චරිතයෙන් ගතයි චරිතාර්ථස වෙන තව මෙතන මොන වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් එන්න පුළුවන්? ඉල්ලීම් හා ප්‍රතික්ෂේප කිරීම. හරි. ආනන්ද හිමියන්ගේ ඉල්ලීම් හා ප්‍රතික්ෂේප කිරීම පෙන්වා දෙන්න එන්න පුළුවන්. ඊට පස්සේ එන්න පුළුවන් මහා ප්‍රජාපති චරිතයෙන් ගත හැකි චරිත ආදර්ශ. ඒ වගේත් වෙන්න පුළුවන්. මේ විදිහටම චරිත කතා තුලින් එන්න පුළුවන් තැන්. හොඳේ. මේක පොඩ්ඩක් බලා ගන්න.
ඊට පස්සේ මේකේ අවසාන මම මේ ප්‍රශ්නේ කතා කරලා පුතේ අතට අවසන් කරනවා. පන්ති ඉන්න දෙව්මිනි දිල්මි දිලූෂි තුන්වෙනි ඔක්කොම මතක් කරන්න. මේකේ තුන්වෙනි ප්‍රශ්නෙත් අපි කතා කරන්න ඕන කියලා ඊළඟ දවසේ. බුද්ධ කාලීන ධර්මතුල සේවාවේ සාපල්‍ය ඇගීමට ලක් කරන්න. 아무තු වචනයක්. මොකද්ද මේ සාපල්‍ය කියලා කියන්නේ? බුද්ධ කාලීන ධර්මතුල සේවාවේ සාපල්‍ය ඇගීමට ලක් කරන්න. මේක දන්නේ නැතුව වැඩේ කරගන්න බෑ. මේකේ ලේසි නෑ ලකුණු 6ක්. දැන් අපි එදා කතා කළා බුද්ධ කාලීන ධර්මදූත සේවාව බෙදෙනවා. බුදුහාමුදුරන්ගෙන් වෙච්ච ධර්මදූත සේවාව, ශ්‍රාවකයන්ගෙන් වෙච්ච ධර්මදූත සේවාව කියලා. බුද්ධ කාලීන ධර්මදූත සේවාවේ සාපල්‍ය ගන්න කොට පස්සේ මේ අහන්නේ 13 වසරේ ධම්මපදයට පස්සේ තියෙන පාඩමේ. එලිමේකින් අහන්නේ ලකුණු 6ක ප්‍රශ්නෙක. මොකද පුතේ සාපල්‍ය කියලා කියන්නේ? සාර්ථකත්වයෙන්. right. සාපල්‍ය කියලා කියන්නේ සාර්ථකත්වය. බුද්ධ කාලීන ධර්මදූත සේවාවේ සාර්ථකත්වයේ නැගීමට ලක් කරන් දෙන්නේ. එතකොට මේකට අපිට උත්තර ලියන්න පටන් ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා පස්වග මහණුන්ට ධර්ම දේශනා කරපු දැනම ඉඳන්ම. එතනින්ම පටන් ගන්න පුළුවන් පුතේ. අපි ඒක පටන් ගන්නද බුද්ධ කාලීන ධර්මදූත සේවාව සාර්ථක වූ බව කරුණු රාශියක් ඔස්සේ පෙන්වා දිය හැකියි. බුද්ධ කාලීන ධර්මදූත සේවාව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වේ. එක ඔන්න තව ලකුණක් හරි එක හරි දාලා අපිට ලියන්න ඕනේ. එක බුදුරදුන් සිදු කළ ධර්මදූත සේවාව. දෙක ශ්‍රාවකයන් වෙතින් ඉටු ධර්මදූත සේවාව. එහෙමනේ බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපි බුදුරදුන් වෙතින් සිදු ධර්මදූත සේවාව තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. මොකද ශ්‍රාවකයන් ගිය පටන් ගන්න අර 69ක් බවට පත් වුණාට පසුවනේ බුදුරදුන් වෙතින් සිදු ධර්මදූත සේවාව විස්තර කිරීමේදී ප්‍රථමයෙන් කරුණු දැක්විය හැකි පස්වග මහණුන් පැවිදි භාවයට පත් කිරීමයි. බුදුරජාණන් වහන්සේ තමන් ගැඹුරින් අවබෝධ කරගත් ධර්මයේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මගින් පස්වග මහණුන්ට දේශනා කළ අතර එම සූත්‍ර දේශනාව අසා වුන් රහත් භාවයට පත් විය. ඉන් අනතුරුව සසුනේ දෙවැනි පිරිස බවට පත් වූයේ යසකුල පුත්‍රයා ප්‍රදාන විමල සුභාව පුන්නජී ඇතුළු මිතුරන් 54 දෙනාය. ඔවුන්ගේ පැවිද්දා සමග සම්බුද්ධ ශාසනයේ සියලු සමාජික සංඛ්‍යාව 60ක් වූ අතර එම 60 පිරිස අමතා බුදුරජාණන් වහන්සේ චරිත බික්කේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අන්න එක පුළුවන් තරමක් දුරට ලියනවා. ඒ ගාථාව පුළුවන් නම් සම්පූර්ණ ලියන්න. පුළුවන් තරමක් දුරට ලියනවා. එහින් අදහස් කළේ ධර්මදූත සේවාවේ සාපල් නැත්නම් සාර්ථකත්වය රඳා පැවතීමට නම් අනුගාමික ශ්‍රාවකයන් වන නුඹලා මුල මැද අග සාර්ථක වූ දහම ලෝක සත්‍යයට දේශනා කළ යුතු බවයි. පැහැදිලිද? එහිදී දෙදෙනෙකු එකම මාවතේ නොවන ලෙසට බුදුරජාණන් වහන්සේ අවවාද දී තිබේ. ධර්මදූත සේවාවේ ශ්‍රාවකයන් අතින් සිදු වූ ධර්මදූත සේවාව ඇගීමට ලක් කිරීමේදී මෙම 69 විවිධ මම්මාවත් ඔස්සේ ගමන් කරමින් ලෝක සත්‍යයට දහම් දේශනා කළහ. එහිදී අස්සජී මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පභව ගාථාව දේශනා කිරීමෙන් උපතිස්සයට පැහැදී කෝලිත සහ උපතිස්ස දෙදෙනා සරියුත් මොගලන් ලෙස සම්බුද්ධ ශාසනයේ පැවිදි භාවයට පත් විය. මෙතෙන් පටන් ශාසනයට එකතු විවිධ භික්ෂුන් වහන්සේලා ලෝක සත්‍ය වෙනුවෙන් ධර්ම දේශනාවන් සිදු කළ අතර ඉතා කෙටි කලකින් බුද්ධ ශාසනය තුල රහතන් වහන්සේලා විශාල පිරිසක් වැඩ වාසය කරන තැනක් බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රථම ගමන කොහෙටද වැඩම කරන්නේ? පළවෙනි ගමන පුතේ මම උත්තරේ හිටියම ඒ ගම තුනක්. කිඹුල්වත්පුරයට වැඩම කරන විට 40000ක් භික්ෂුන් වහන්සේලා සමග වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව පැහැදිලි වන්නේ බුද්ධ කාලීන ධර්මදූත සේවාව බොහෝසේ සාපල්‍යතාවයට පත් වී ඇති බවයි. මේව සාපල්‍ය වුන් දීලා තියෙනවා නම් ප්‍රශ්නෙට අපි ඒකෙන්මයි උත්තරය අවසන් කරන්න ඕන. පැහැදිලිද? බොහෝ දුරට සාපල්‍යතාවයට පත් වී ඇති බවයි. ඒ ලිව්වනම් ඇති ඔය කියපු ටික පටපට ගාලේකොට ලියන්න ගියාට පස්සේ ඔකට පුතේ කොලේ පිරෙනවා. දැන් අපිට ලියද්දි ලස්සන දෙයක් මේ පස්වග මහණුන් තවෝන්නම් තාතයි බුද්ධ කාණ්ඩ බුදුහාමුදුරුවෝ අති සාර්ථක වෙච්ච විදියට බද්දවාගේ කුමාරවරුන්ගේ පැවිද්ද ඊට පස්සේ තුම්බෑ ජටිලයන් සසුනට එකතු වීම ඒවත් දහලා මේක ලියන්න මේ ප්‍රශ්නේ උඹලා පුතේ අර මං කිව්ව එකයි BC පේපර් එකේ ප්‍රශ්න අහන්නේ ආවට ගියාට එහෙම් මෙහෙම් නෙමෙයි ගෙඩි පිටින් අහන තැන තියෙනවා. උදාහරණයකට මේ බුද්ධ කාලයෙන් ධර්මදූත සේවාව සාපල්‍යතාවය කියලා කියන්නේ 13 වසරේ ධම්මපදයට පස්සේ දින පාඩමෙන්මයි මේක අහලා තියෙන්නේ. ආනන්ද හිමියන්ගේ චරිතය කියන එක චරිත කතා වලින්මයි අහලා තියෙන්නේ. තුස්ලාමක ධර්ම අහලා තියෙන සිංහලෝවාද සූත්‍රයෙන්මයි.
බුදුහාමුදුරුවෝ ප්‍රශ්න විසඳු ක්‍රම ටික අහලා තියෙන්නේ මේකේ. මේ මොකද නවාලහාදී බුදු ගුණත් එක්ක තියෙන පාඩමේ. මහා කරුණාව අහලා තියෙන්නේ ඒ පාඩමේ. සිටුරු පන්තිය කියන එක අහලා තියෙන්නේ බෞද්ධ ආර්ථිකය කියන පාඩමේ. සංජය බිල්ලට්ටි පුත්‍රගෙන් සස්සාතුරුගේ පාඩමේ. කාන්තාව ගැන අහලා තියෙන්නේ මේ ප්‍රාක් වෛදිකගේ බ්‍රාහ්මණගේ බෞද්ධකගේ පාඩමේ. චතුර්වර්ණය කියලා අහලා තියෙන්නේ මේ සමාජ සම්භාව්‍ය බමුණන්ගේ කියන පාඩමේ. ඔය චතුර්විධ පුරුෂාර්ථ ආසම ධර්ම ඒවා අහලා තියෙන්නේ ඔය ආසම ධර්මයේ පළවෙනි පාඩමේ. දැන් මේවා කොහෙන්වත් පාඩමෙන් පිට නැහැ. කියන්නේ කිසිම කෙනෙකුට කියන්න බෑ මේ උගන්නපු නැති ඒවා අහලා තියෙන්නේ. එහෙම නැත්නම් සිලබස් එකේ වань නැති ප්‍රශ්නයක් තමයි BC වලට අහලා තියෙන්නේ කියලා. නිදහසට කාරණා පෙන්වන්න බැරි විදිහට තමයි පුතේ මේ පේපර් හදලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් වැදගත් ඔයාලා ලියද්දී අදාළ පාඩමේම අපි කතා කරන තොරතුරු ලියන එක. හරිද? මම මේ පස්වෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි ලකුණු 6ක ප්‍රශ්නෙට කියපු පිළිතුරු වලට තේරෙනවද පුතේ? මම ඒකට ගොඩනගන හැටි පිළිතුරක් කියලා දුන්නානේ. ඒක තේරෙනවද කියලා අහන්නේ. ගැටලුවක් නැහැනේ. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න. ලියලා එවන්න මට. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මේකට මම කියලා දෙන්නම් පසු වෙලාවක. මේකට උත්තර ලියන්න තනියෙන් නෑ. මම කියපු ක්‍රම ටික අනුගමනය කරලා මේකට උත්තර ලියන්න. අපමාදේන මගවා දේවානා සෙට්ටං ගතෝ අපමාදාන නියන්ති යේපමත්ත යතාමත. එහෙම ලියද හැකි. හොයාගෙන හරි කමන්නේ කරුණ එකතු කරලා ලියන්නකො. මේකට ලියන්න ඔය කියාපු වල මේක පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් කවුරුරේ ගහගෙන ගෲප් එකකට දාන්නකො. එහෙම ගාථාවේ අර්ථය ලියන්න ගිහි පැවිදි යුතුකම් 10 සිංහලව හරි ලේසි පරාභව සූත්‍රය අපෝ ලේසි මම කියනවා මොනවද සද්ධා සංකල්පය කියලා ඉගෙන මුතේ මෙතන යනවා අමූලිකා ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි හරිද එහෙනම් මේ අපි කොහොම හරි අමාරුවෙන් කතා කළා විනාඩි කීයක්ද සාමාන්‍යයෙන් පැය විනාඩි 4 අයින් කරමු පැයක් විනාඩි 55 50ක ද අපි කතා කළා එක දිගට ප්‍රධාන ප්‍රශ්න දෙකකට සම්පූර්ණ අදාළ තොරතුරු ටික කතා කළා උත්තරේම වගේ කතා කළා එක ප්‍රශ්නයක් දුන්නා වලට සම්පූර්ණ කරන්නේ ආකෘතියට ගැලපෙන විදිහට මේක නොකර ඉන්න එපා දැන් උදෑසන අවදීමේ ප්‍රතිශතය පේනවනේ 120යි නේද 120ක් කියන්නේ සාමාන්‍ය 80යි අපිට නිකන් 12ක වගේ පැමිණීම් ප්‍රතිශතයක් නේ කමක් නැහැ මේකදී නමාරුයි ඊයේ රෙකෝඩ් එක අහයිනේ ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපි මේ පුංචි වෙලාව හරි කතා කරන එක ඇත්තටම ගොඩක් වටින නිසා. ඉතින් සම්බන්ධ වෙච්ච හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා. ඔයාලා දවසේ වැඩ ටික දැන් ආයෙ අන්දට යන්න එපා නිදි ගන්න. ලස්සනට උදේ නැගිට එකේ පාන්දර මොන කට හොදගෙන තේ එකක් බීලා හොඳට ඔය පරණ ගඳ ගහන ඇඳුම් ඉවත් කරලා ලස්සන ඇඳුමක් අඳගෙන මේ සිගාවට ගිහිල්ලා පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. 23 පන්තිට සම්බන්ධ නැහැ අද හවස 3:05 ක්ලාස් එකේ එකතු වෙන බලාගෙන මම ලින්ක් එක දානවා. හරි. එහෙනම් අපි නැවතුණා. සරණයි.